අයිබෝවන් කොළඹ රාජකීය විද්‍යාලයේ විද්‍යාංශයේ ගෙනෙන ප්‍රායෝගික පරීක්ෂණ මාලාවේ තවත් එක් අධ්‍යයනයක් සූදානම් වෙන්නේ. එහිදී ප්‍රායෝගික සිසු අත්පොතේ 32 වෙනි අංකයට එන මීටර සේතු ආශ්‍රිත පරීක්ෂණයක් තමයි අද අපි සිදු කරන්නට බලාපොරොත්තු වෙන්නේ. Here we are going to discuss the practical number 32 in our practical schedule. So here we are going to discuss the practical of a determination of the temperature coefficient of resistance of a metal using a meter bridge experiment. අපි දන්නවා මීටර සේතු භාවිතයේ විවිධ පරීක්ෂණ අපි කරන්න පුළුවන්. අපි ප්‍රතිරෝධ සංසන්දනය කරනවා. ඒ වගේම ප්‍රධාන ප්‍රතිරෝධයක අගය සොයනවා. ඔය පරීක්ෂණ මාලාවේ එක් විශේෂ පරීක්ෂණයක් තමයි මේ පරීක්ෂණය වෙන්නේ. Here using the meters bridge, so we can do different practicals. So we can compare the magnitudes of two different resistance. In addition, so we can find out the value of unknown resistance using the meters bridge. So apart of that, so we are going to use to meter bridge to determine the temperature coefficient of resistance of a metal using the meters bridge. මීටර සේතු භාවිතයෙන් ලෝහයක අපි මෙතනදී පාවිච්චි කරන්නේ තඹ කියන ලෝහය ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකය සෙවීම. මේ බලන්න දරුවනේ මෙතනදී අපි භාවිතා කරනවා මෙතන මේ තියෙන්නේ මීටර සේතු ඇටවුම. මීටර සේතු ඇටවුමේදී සාමාන්‍යයෙන් අපි දන්නවා මෙතන තියෙන හිඩස් දෙකට ප්‍රතිරෝධ දෙක සම්බන්ධ කරනවා. ඊට පස්සේ මේ පහත ප්‍රධාන වශයෙන් මීටර සේතුවට ධාරාව ලබා දෙන කෝෂය සහ ඒ අදාළ පාංග ටික. එතකොට මෙතන අපි දන්නවා සන්තුලනය සඳහා භාවිතා වන පරිපත කොටස මේ තියෙන්නේ. එතනදී මේ තියෙන සර්පණ යතුර ගැල්වනෝමීටරේ මැද බිඳු ගැල්වනෝමීටරයක් භාවිතා කරන්නේ. මැද බිඳු ගැල්වනෝමීටරයට අපි සම්බන්ධ කරලා තියෙනවා ආරක්ෂක පරිපත. ආරක්ෂක පරිපතයක් අපිට අවශ්‍ය වෙන්නේ මොකටද කියන එක අපි එතනදී දැනගන්න ඕන. අපි දන්නවා ගැල්වනෝමීටරයක් තුලින් සන්තතිකව ධාරාවක් ගලාගෙන ගියොත් ඒක ගැල්වනෝමීටරයට හානිදායකයි. ඒ නිසා අපි මොකද කරන්නේ? ඉතා විශාල ප්‍රතිරෝධයකට සමාන්තරගතව යතුරක් සම්බන්ධ කරලා ඒ ඇටවුම ගැල්වනෝමීටරයට ශ්‍රේණිගතව සම්බන්ධ කරනවා. එතකොට මෙතනදී ආසන්න වශයෙන් සන්තුලන ලක්ෂයක් ලැබෙනකන් අපි මොකද කරන්නේ? යතුර විවෘත කරලා තියන්නේ. එතකොට මේ විශාල ප්‍රතිරෝධය හරහා යන අඩු ධාරාව විතරයි ගැල්වනෝමීටරේ හරහා යන්නේ. ආසන්න වශයෙන් සන්තුලන ලක්ෂයක් ලැබුණට පස්සේ අපි මොකද කරන්නේ? යතුර සංවෘත කරනවා. So here first I am going to explain the apparatus according to this diagram. So here you can see there are two different gaps in here and here. So here they are going to use a known resistance in here. They have mentioned as the value as RB. So for that gap they are going to set up this apparatus in here. So you know we are going to supply heat to this water bath. So according to the increase in temperature, so the resistance of this wire will be increased because we know the temperature is directly proportional to its resistance. And so then I am going to explain the mentioned circuit diagram in here. So here I have told you that here we have to attach to the given apparatus 20 here, and here we have already attached a known resistor in here, and this should be the sliding key in here, right? So the current will pass through that line. So here we are going to use a special strategy to overcome to protect the galvanometer in here. So initially until find its balancing point, so we want to maintain a higher current in here. So that's why we are going to attach a resistance like 5 kilo ohm on here. අපි ඒ කතා කරේ මීටර සේතුවේ අවශ්‍ය උපකරණ ටික සංවිධානය කරගන්න හැටි. ඊළඟට දැන් අපි දන්නවා මෙතන RB කියන්නේ ඥාත ප්‍රතිරෝධය. අගේ දන්නා ප්‍රතිරෝධයක්. ඊළඟට මෙතන වම් කෙළවරට අපි සම්බන්ධ කරනවා අපිට ප්‍රතිරෝධය සොයාගන්න අවශ්‍ය කම්බිය. තඹ කම්බියක් මෙතනදී අපි පාවිච්චි කරන්නේ. මෙතනදී දරුවනේ සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන්නේ පරිවර්ණය නොකළ කම්බියක් නම් අපි මෙතනට ද්‍රව්‍ය විදියට එඬරු තෙල් පාවිච්චි කරනවා. අපි ළඟ තියෙන පරිවර්ණය කරන ලද කම්බි නම් ඒක ජලය පාවිච්චි කළාට ප්‍රශ්නකුත් නැහැ. එතකොට බන්සන් 1000කින් මේ පද්ධතියේ උෂ්ණත්වය වැඩි වෙද්දී අපි දන්නවා ප්‍රතිරෝධය වෙනස් වෙන උෂ්ණත්වයත් එක්ක ඒ ටික තමයි මෙතනදී සිද්ධාන්ත විදියට අපි කතා කරන්නේ. එතකොට පළවෙනිම දේ අපි දන්නවා කම්බියක ප්‍රතිරෝධය R R සමානයි ρ A කියලා කියන්න පුළුවන්.
එතකොට මේක නියත කම්බියක් නම් වර්ගඵලයේ නියත වෙච්ච එකාකාර කම්බියක් නම් අපි දන්නවා රෝ බෙදීමේ කියන්නේ නියතයක්. එහෙමනම් R සමානුපාතික වෙනවා දිගට. කම්බිය ප්‍රතිරෝධය කම්බිය දිගට සමානුපාතික වෙනවා. එහෙමනම් මේ තියෙන θ උෂ්ණත්වයකදී ප්‍රතිරෝධය අපි දන්නවා සමානුපාතිකයි සන්තුලන දිගේ නම් L ට. ඊළඟට RB කියන එකේන සමානුපාතිකයි C ඍණ L. සමීකරණ දෙක බෙදුවාම අපිට මේ සමීකරණය ගන්න පුළුවන් R θ බෙදීම RB සමානයි L බෙදීම C ඍණ L කියලා. ඒ වගේමයි අපි දන්නවා උෂ්ණත්වය සමග ප්‍රතිරෝධයේ විචලන R θ සමානයි R නෝට් වතාවක් 1 දාන ඇල්ෆා θ. මේ ඇල්ෆා කියන්නේ ප්‍රතිරෝධයේ උෂ්ණත්වයේ සංගුණකය. මේ සමීකරණ දෙක භාවිතා කරලා අපිට ලියන්න පුළුවන් R θ සමානයි RB වතාවක් L බෙදීම C ඍණ L. අපි දන්නවා දැන් ප්‍රස්ථාරක ක්‍රමයකින් ප්‍රතිරෝධ උෂ්ණත්ව සංගුණකය හොයාගන්න නම් මේ ප්‍රස්ථාරයේ ආකාරයට මේ සමීකරණය නැවත සකස් කරගන්න ඕනේ. සාමාන්‍යයෙන් මේ ප්‍රශ්න ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් විදිහට ඉදිරිපත් වෙද්දී ප්‍රස්ථාරක ක්‍රමය ගැන නිතර අහන්න දකින්න ලැබුණ පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල. එහෙමනම් අපිට අවසානයේ මේ සමීකරණය නැවත සකසා ගන්න පුළුවන් y සමානයි mx ධන c. එතකොට ස්වායත්ත විචල්්‍ය විදිහට θ ඒ කියන්නේ උෂ්ණත්වය පරායත්ත විචල්්‍ය විදිහට L බෙදීම C ඍණ L ගන්න පුළුවන්. එතකොට මෙතනදී අපිට y සමානයි mx ධන c ආකාරයේ සමීකරණයක් ලැබෙනවා. y සමාන mx ධන c ආකාරයක් දැන් අපි දන්නවා. එතකොට θ කියන්නේ x අක්ෂයට L බෙදීම c ඍණ L කියන්නේ y අක්ෂයට. එතකොට ලැබෙන ප්‍රස්ථාරය මේ ආකාරයයි. එතකොට එතනදී අපිට ලියන්න පුළුවන් අනුක්‍රමණය සමානයි R නෝට් ඇල්ෆා බෙදීම RB වෙනවා. ඒ වගේම අන්තක්ඛණ්ඩය R නෝට් බෙදීම RB වෙනවා. ප්‍රතිරෝධ උෂ්ණත්ව සංගුණකය ඇල්ෆා අපිට ලියන්න පුළුවන් අනුක්‍රමණය බෙදීම අන්තක්ඛණ්ඩය. අනුක්‍රමණයේ අන්තක්ඛණ්ඩයේ අනුපාතයේ විදියට ප්‍රතිරෝධ උෂ්ණත්ව සංගුණකය අපිට ගෙනහැර දක්වන්න පුළුවන්. අපි මේ ඉංග්‍රීසි භාෂාවෙන් අහලා ඊට පස්සේ බලමු මේ පරීක්ෂණයේ අපි සැලකිය විශේෂ කරුණු මොනවද කියලා. Well, according to this experiment, we know resistivity of a wire we can express as R equal rho L over A. So therefore, resistance of this wire is proportional to this balancing length of L1. So therefore, resistivity of this RB is proportional to the remaining length of 100 minus L1. So then we can write down the relationship in between these two resistors as R theta RQ, they are defined as RQ, right? RQ over RB equal L divided by 100 minus L. And so they have defined RQ. This should be R theta equal R naught bracket 1 plus alpha theta. So they have substitute that value for the given equation. So once they have simplify this equation, they will receive L over 100 minus L is equal to R naught alpha over RB into theta plus R naught divided by RB. So then we have to plot the graph according to the L over 100 minus L versus theta. So then once you plot the graph using the gradient of the graph, you know that this should be the gradient of the graph. Using the gradient value should be equal to R naught alpha over RB, as well as the interception of the graph is equal to R theta over RB. Now our requirement is we have to find out the temperature coefficient of the resistance alpha. To find out alpha, we have to get simply we can obtain the value of alpha by, we have to divide the gradient by interception. So using that procedure, we will be able to find out the coefficient resistance of a metal using the graph. දැන් මේ පරීක්ෂණයේදී අපිට අපේ අරමුණ උනේ ප්‍රතිරෝධ උෂ්ණත්ව සංගුණකයේ සෙවීම කියන එක. පොදුවේ ඊට සිදු පරීක්ෂණයක් කරද්දී අපි සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් තියෙනවා. පළවෙනිම දේ තමයි අපි මේ පරීක්ෂණයේදී මුලින්ම ඇටවුම සකස් කරලා සරලව කියනවා නම් මේ ඇටවුම වැඩ කරනවද බලන්න ඕනේ.
පරීක්ෂණය හරියට ඇටෝම් සකස් කරලාද කියලා. එතනදී අපි මොකද කරන්නේ? අපිට මේ කම්බියේ දෙකලවර A B කෙලවරවල් දෙකක් නම් තියෙන්නේ. ඇටෝම් සකස් කරලා මුලින්ම බලන්න ඕනේ සර්පණය අතර A කෙලවරේ තියලා සහ දෙවනුව B කෙලවරේ තියලා ගැලනොමීටර් ප්‍රමාණය දෙපසට සිදු වෙනවද කියලා. එහෙම වුණොත් තමයි අපිට සහතික කරගන්න පුළුවන් වෙන්නේ මේ කම්බියේ මැද්දේ කොතනක හෝ තැනක සම්තුලන ලක්ෂ්‍ය අපිට ලැබෙනවා කියලා. දෙවෙනුව මෙතන පාවිච්චි කරන ප්‍රතිරෝධ දෙක අපි ආසන්න වශයෙන් සමාන ප්‍රතිරෝධ දෙකක් පාවිච්චි කරන්න ඕන. ඇත්තට මේකේ අවශ්‍යතාවය වෙන්නේ ආන්ත ශෝධනවල බලපෑම අඩු කරන්න. දිගමිනුම් වල භාගික දෝෂ අඩු කරන්න තමයි අපි ඒ දේ කරන්නේ. ඒ වෙලාවේදී අපි මොකද කරන්නේ? ආරම්භයේදීම සර්පණය අතුරේ සන්තුලනය මැදට එන විදිහට RB තෝරා ගන්න ඕනේ පරීක්ෂණය ආරම්භයේදී. ඒ වගේමයි මේ සර්පණය අතුර මේ කම්බියේ කිසිදු තැනක තියලා තද කරගෙන ඉඳීමක් හෝ කම්බිය දිගේ ඇදගෙන යාමක් සිදු කරන්නේ නැහැ. එහෙම කරොත් අපි දන්නවා මූලික අවශ්‍යතාවය වෙන්නේ අපිට මේ කම්බියේ ප්‍රතිරෝධය මැඩගන්න නම් ප්‍රතිරෝධ උෂ්ණත සම්මුතිකේ මැඩගන්න පාවිච්චි කරද්දී අපිට මෙයාගේ ප්‍රතිරෝධ වෙනස් වීම එකාකාර වෙන්න ඕනේ. හරි? ඒ ප්‍රතිරෝධ වෙනස් වීම එකාකාර වීම නැති වෙනවා මෙයාගේ වර්ගඵලයේ යම්කිසි තැනකදී වෙනසක් වුණොත්. එතකොට සර්පණය අතුර යම්කිසි තැනක තියලා තද කළොත් කම්බිය කඩතොළු වෙලා කම්බිය එකාකාර භාවය නැතුව යනවා. ඒ නිසා අපි සර්පණය අතුර කම්බිය දිගේ ඇදගෙන යන හෝ එක තැනක තියලා තද කරවීම සිද්ධ කරන්නේ නැහැ. So here I'm going to explain a few exam tips that they are going to ask in the real examination. So once we have set up these apparatus in like that manner, first we want to check whether the circuit is properly working. To verify that, once we have set up the circuit according to the figure, then first we are going to we want to verify whether the circuit is we have properly well. So then how we are going to verify the system is, first we are going to bring the sliding key just nearby to the left hand side and we are going to see its deflection of the galvanometer. So if it provides a left hand side or anti-clockwise deflection, then we have to bring it into the opposite point as in here. Again we have to keep the sliding key in the point just nearby the right hand side point. If it provided clockwise deflection, initially it will provide a left hand deflection, the second time it will provide a right hand side deflection. In other words, it means the circuit is properly working. So therefore, in between somewhere in this the position of this wire, so we can obtain a balancing point. If not, there should be an error in the circuit, so we have to check it properly the connection of these wires. If it working, then we can do the practical. The next point is we are not going to slide the sliding key on the string, because you know once we are going to slide it in roughly manner, due to the sliding key the cross sectional area will be interrupted. So we want to maintain a uniform resistance in the wire, so we are not going to slide the key through that point to here. Simply we are going to touch it off and we have to take it off. Those are the points basically we have to consider to do this practical. And the next point will be, you know, the RB value is the known value and the resistance of this coil is unknown value. But we want to obtain the correct values, so we need to verify the resistance of these two, the given coil and the known resistor should be nearly equal. If those values are nearly equal, we will be able to obtain a balancing point somewhere in the middle of the middle of the wire. So then, it will be prevent to have such kind of significant fractional error once by simply measuring the length of the wire. So those are the basic points that we need to consider when doing this practical, and several times in the examination they have tested those points in several times. මෙතනදී තවත් විශේෂ කරුණක් මතක තියාගන්න ඕන වෙනවා. මම කියන්නේ මම මුලින්ම සඳහන් කළා මේ කම්බිය පරිවර්ණය නොකළ කම්බියක් නම් අපි දන්නවා මෙතනදී ද්‍රව්‍ය විදියට අපි එඬරු තෙල් වගේ සමහරලාට පොල් තෙල් භාවිතා කරනවා. හැබැයි ජලය භාවිතා කරනවා නම් මේ කම්බිය අනිවාර්යෙන් පරිවර්ණය කළ යුතු කම්බියක් වෙනවා. හැබැයි එතකොට ගැටලුවක් වෙනවා කම්බිය පරිවර්ණය කරනවා නම්
තාපය හොඳින් සන්නායනය වෙනවා උෂ්ණය කියන්නේ ජලයේ උෂ්ණත්වයම කම්බියට ලැබෙනවාද කියන ගැටලුව. ඒ නිසා අපි බොහෝ විට කරන්නේ මයිකා කියන ලෝහයෙන් තමයි පරිවර්තනය කරන්නේ. මයිකා කියන්නේ හොඳ තාප සන්නායනයක් නමුත් විද්‍යුත් සන්නායනය කරන්නේ නැති. ඒ නිසා මයිකා වලින් තමයි පරිවර්තනය කරන්නේ. Here, so we have to consider special feature of this wire that we are going to make a coil in here. Like, so there's two different wires, might be just open wires, and the second one will be like a coated wires, simply like a coil wires, right? So if we use a coated wire, simply we can use a water as the liquid in here. But if we are going to use a non-coated wire in here, so we have to use as a liquid. Sometimes we have to use a coconut oil, maybe ender oil, or so those liquids we have to use as according to the nature of the wire. But usually now we have to understand, now we are going to place this coil inside of this liquid. So we want to check whether, but even though we are going to increase the temperature in the liquid, we want to verify how about the heat conduction of the wire, because we want to verify the both temperature of the coil wire and the liquid should be same. So therefore we are going to use a special wires they are producing by the material of mica. So mica is a good heat conduction material and that is not conducting the electricity in here. So usually we are going to use mica wires to construct such kind of coil to overcome the mentioned issues. හරි දැන් අපි පරීක්ෂණය පටන් ගන්න හදන්නේ. එතකොට මේ තියෙන්නේ අපි දන්න ප්‍රතිරෝධය ඕම් 10 කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. එතකොට මේ තියෙන්නේ අපේ අපි හදාගත්තු කම්බි දඟරේ මේක ඇතුළේ තියෙනවා මේ ජලයේ තියෙන්නේ මේ ආවරණය කරපු කම්බි දඟරයක් තියෙන උෂ්ණත්වමානයක් හා මන්තයක් අපි පාවිච්චි කරනවා. එතකොට මුලින්ම කියන්නම් දැන් මේ එන ධාරාව ගැලනෝමීටරේ හරහා ගිහිල්ලා මේ වයර් එක දිගේ මෙතෙන්ට එනවා. මෙතෙන්ට ආවට පස්සේ මෙයාට ධාරාව ගමන් කරන මාර්ග දෙකක් තියෙනවා. එකක් තමයි මෙතන ඉඳලා මේ පරිපතය හරහා මේ පැත්තට එන එක. නැත්නම් අනික මේ විශාල ප්‍රතිරෝධය හරහා මෙහෙම ගමන් කරන එක. නමුත් දැන් මම මෙතන මේක විසන්ධි කරලා තියෙන්නේ. හේතුව තමයි මේ පද්ධතියේ යම්කිසි ප්‍රතිරෝධයක් තියෙනවා. එතකොට ඊට අනුරූපව යම්කිසි ධාරාවක් තියෙනවා. නමුත් මේ ගැලනෝමීටරේ යම්කිසි සංවේදීතාවයක් තියෙනවා. ඒතර මේකට මනින්න පුළුවන් ධාරාවට වැඩිය විශාල ධාරාවක් මේක තුලින් ගියොත් මේක අනිවාර්යයෙන්ම පිච්චෙනවා. ඒක වළක්වා ගන්න නම් අපිට පුළුවන් තරම් මේකෙන් ගලන ධාරාව පුළුවන් තරම් අඩු කරගන්න ඕනේ. එහෙනම් ධාරාව අඩු කරගන්න නම් ප්‍රතිරෝධය අපි ටිකක් විශාල කරගන්න ඕනේ. ඒ නිසා මුලින්ම පද්ධතියට අපි විශාල ප්‍රතිරෝධයක් මෙතනින් සම්බන්ධ කරලා තියෙනවා. ඒතර මුලින්ම ධාරාව ගමන් කරන්නේ පරිපතය හරහා පමණයි මෙතන විසන්ධි වෙලා තියෙන්නේ. So here now we are going to we are already at create the circuit diagram according to the figure mentioned on the board. So this is the known resistor, the value is equal to 10 ohm. So then I am going this will be our coil, this is the thermometer, this is the tire, right, and so this is the key. So once I am going to place the key, the circuit will be connected, and now I am going to explain the pathway of the current going through this galvanometer, and once it go out, so there's two different pathways to there's two different possible pathways to current can move, but here I am going to disconnect this circuit, therefore current will go to this resistor and connected to the sliding key. So in here, why we are going to connect such kind of a resistor which have significantly larger value, because we want to protect this galvanometer, because so there is a maximum value that we can measure using this galvanometer. Here value mentioned as 30, but the current go through this circuit is exceed the 30, let us assume like 100. So no doubt this one will be corrupt. So that's we want to protect the galvanometer. So that's why they are going to connect significantly large resistor in here. Then so then there might be some kind of a significant resistor belong to that wire, plus the resistor of this resistor is equal to significant value. Therefore, due to these both gadgets, the resistance will be reduced,
higher, so therefore current will be minimum. So now I am going to show you how we want to check whether the circuit is properly working. දැන් අපි බලමු මුලින්ම සර්කිට් එක වැඩ කරනවද කියලා. එහෙනම් මම විද්‍යුත් බල සැපයුම දුන්නා මේ යතුර සම්බන්ධ කරලා මම දැන් මේ සර්පණ යතුර සම්බන්ධ කරාම ඕගොල්ලන්ට පේනවා මේ ගැලනෝමීටරේ මේ 30ක් පැනලා පහළට ගිහින් තියෙන්නේ. දැන් ඊළඟට මම මේක අනිත් පැත්තෙන් තියලා බලනවා. එතකොට ඕගොල්ලන්ට පේනවා යම් කිසි විචලනයක්. නමුත් මෙතන පොඩි ගැටලුවක් තියෙනවා. ඒ තමයි මෙතනින් තිබ්බොත් විශාල අගයකට යනවා. මෙතනින් තිබ්බොත් කුඩා අගයකට. නමුත් ඕගොල්ලන්ට පේනවා බිඳුවෙන් දකුණු පැත්තට උතා කුඩා උත්ක්‍රමණයක් තියෙනවා. And now you can see once I am going to place my sliding key into that point, you can see very large significant left hand side deflection will be formed in the galvanometer. And once I am going to place my sliding key in the right hand side corner, you can see very small but significant clockwise deflection we can already seen in there. But now however circuit is properly working because we can see the two different deflections in both sides. දැන් අපිට ඕනේ සර්කිට් එක මුලින්ම වැඩ කරනවද කියලා දැනගන්න. අපි දැක්කා වම් පැත්ත තිබ්බම වම් පැත්තට සහ දකුණු පැත්තට තිබ්බම දකුණු පැත්තේ ඩිෆ්ලෙක්ෂන් එකක් ආවා. නමුත් ඒක විශාල වශයෙන් ලොකු වෙනසක් තියෙනවා මේ පාඨාංක දෙකේ. මේකට මූලිකම හේතුව තමයි මෙතන මම පාවිච්චි කරේ ඕම් 10ක්. ඊට සාපේක්ෂව මෙතන කොයිල් එකේ තියෙන ප්‍රතිරෝධය අපි තාම දන්නේ නැහැ. එතකොට මේකෙන් කියන්නේ මේ කොයිල් එකයි මේ ප්‍රතිරෝධය අතර අනුපාතය සෑහෙන්න වෙනස්. ඒ කියන්නේ මේ අගය සෑහෙන්න විශාලයි, මේක අගය 10යි. නමුත් ඒ වෙලාවට අපි මං කිව්වා ගොඩක් කාට සන්තුල ලක්ෂයේ මැද අගයක ආවොත් මේ දිග මැනීමේ භාගික දෝෂය ගොඩක් අඩු වෙනවා. මොකද මම මේක උදාහරණයක් විදිහට 50 ඉලක්කමේ තිබ්බොත් දිගපු මැනපු වගේ 50යි මුළු දිග 50යි. එතකොට භාගික දෝෂය අඩුයි. එතකොට අපිට ඕනේ ඒක අඩු කරගන්න. එහෙනම් මම කරනවා මෙතන අපි දැන් දැක්කා මෙතන ලොකු වෙනසක්. ඒ නිසා මම මුලින් උත්සාහ කරනවා ඕම් දෙකක් වගේ අගයකට මේ ප්‍රතිරෝධය අගය මාරු කරන්න. Now here you have seen that there's a significant large deflection formed in the left hand side. So this is mainly due to the comparison of these two resistors. So therefore this is a value is equal to 10 ohm. This might be lesser, like might be 1 ohm to 2 ohm. So now I just want to change this resistor, and I want to reduce that value just equal to 1 to 2 ohm. So then I am going to use this resistor box to have a very small value. Now I am going to connect this resistor box to the meter switch in order to obtain a minimum value. The next case, why I am going to use such kind of resistor box, you know, in the constant temperature, the resistor of this value is just equal to fixed value. Right now, I am going to remove first ohm 2. So now our resistance will pass through this box is equal to 2 ohm. Then I am going to again check the circuit. Now here, you have seen I have changed the value to 2 ohm. Now what happened? So in the both sides we have seen left hand side deflection. දැන් අපි මේකෙදී නම් මම ඕම් දෙකකට අඩු කරා. එතකොට මොකද වුනේ? මේ දෙපැත්තෙම පෙන්නුවේ එකම පැත්තට උත්ක්‍රමණයක්. ඒ කියන්නේ අපිට ආපහු මේ ප්‍රතිරෝධය මාරු කරන්න වෙනවා. අපි සර්කිට් එක දැන් හදලා ඉවරයි. අපි දැන් කලින් අවස්ථාවේ දැන් මම පෙන්නුවා මේ ප්‍රතිරෝධ දෙකේ පොඩි ගැටලුවක් තිබ්බා. ඒ කියන්නේ කොයිල් එකට වැඩිය ගොඩක් විශාලයි දන්නා ප්‍රතිරෝධයක්. ඒ නිසා මම ප්‍රතිරෝධය මාරු කළා. දැන් අපි අලුතෙන්ම බලමු. දැන් මේ තාම අපි කාමර උෂ්ණත්වයෙන් අපි තාම බන්සන් 10කේ දල්වලත් නෑ. අපි බලමු කාමර උෂ්ණත්වයේදී මුලින්ම සන්තුලනයක් වෙනවා. දැන් ඔයගලන්ට පේනවා මුලින්ම බොහොම හොඳ උත්ක්‍රමණයක් පේනවා වම් පැත්තට. ඒ වගේම දකුණු පැත්තටත් බොහොම හොඳ උත්ක්‍රමණයක් පේනවා. ඒ කියන්නේ මේ ප්‍රතිරෝධ දෙක දැන් ආසන්න වශයෙන් එක ළඟ අගයක්. දැන් ඒ නිසා මම මෙන්න මේ විදිහට තැන් තැන් වලින් තියලා බලනවා. සන්තුලන ලක්ෂයට මම ආසන්න වෙනකන් මෙහෙම තැන් තැන් වලින්
මේ ආකාරයටම තියෙනවා. දැන් මේ හරිය වගේ සම්පූර්ණ ආසන්නයි කියලා ඔබට පේන නිසා මම දැන් මේ යතුර පාවිච්චි කරලා මම මේ ස්විච් එක ඔන් කරනවා. එහෙනම් ඒ වෙලාවට දැන් ධාරාව මේ ප්‍රතිරෝධය හරහා ගලා යන්නේ නැහැ. මොකද ධාරාව ගලා යාමට බාධකයක් තියෙන නිසා කෙලින්ම මේ පැත්තෙන් තමයි දැන් ධාරාව එන්නේ. දැන් සම්පූර්ණයට බොහොම ආසන්නයි. දැන් සන්තුලනය වුණා. දැන් මට ආසන්නම වගේ සන්තුලන දිග එනවා මට 34.7 සෙන්ටිමීටර් කියලා. So then I am going to explain because I have already changed the previous known resistor by the new one because due to the asymmetric nature of its deflection. Now you can see there's a very good deflection for left hand side and there is a full deflection for the right hand side. So it means the values of the unknown and known resistors both are nearly equal. Now let's see. Now I am going to touch the key in somewhere. So I am not going to slide through the wire, simply I am going to touch. Now you can see. Now it is more closer to the now I am going to explain it. Now I am going to keep it in the left hand side. So we have get full deflection of towards the left hand side. Then again come to the full deflection between the right hand side. It means look like both resistors are nearly equal, right? Then I am going to try to find out the balancing point. Now simply I am going to touch it. Now you know that is more close to the zero. So then I am going to use this key to short the circuits. Now they have it means now the current doesn't want to go to the resistor. The current doesn't want to go to the resistor. Now current already go to that line. Now you can see now it already come to the zero value of the middle galvanometer. Now value is equal to exactly 34.5 centimeters. Therefore balancing point is 34.5 centimeter. Therefore remaining length will be 100 minus 34 minus 34.5. Now we have to check the value of the thermometer. The temperature value is sharp 28 degree. හරි දැන් අපි පද්ධතියට ගින්දර ලබා දුන්නා. දැන් අපි උෂ්ණත්වය වැඩි කරන්න හදන්නේ. දැන් අපි සන්තතිකව මිශ්‍ර කරන්න ඕනේ. සන්තතිකව අපි මේක මන්ත කරන්න ඕනේ. එතකොට අපි සාමාන්‍යයෙන් මෙතන වෙන්නේ දැන් අපි මුලින්ම 28 තමයි මුලින්ම කාමර උෂ්ණත්වය අද තිබුණේ. දැන් මම මුලින්ම මේක 40ට වගේ වෙනකන් රත් වෙන්න අරිනවා. එතකොට මට ළමයි මෙහෙමයි මං ආසන්න වශයෙන් 38ට වගේ එනකොට මම ගින්දර චුට්ටක් ඉවත් කරනවා. මොකද මට මම මේ බැල සන්තතික ලක්ෂය ගන්නේ පොඩ්ඩක් 40ට යම්කිසි 40 යම්කිසි කාලයක් අපි චුට්ටක් තියෙන කරලා තමයි උත්තරේ ගන්නෙ. ඒ නිසා අපි 39ට වගේ ආවම 38 39 වගේ ආවම මම පොඩ්ඩක් මේකේ උෂ්ණත්වය මතකට චුට්ටක් ඉවත් කළා තමයි මම මේක සන්තුලනය කරන්න උත්සාහ කරන්නේ. දැන් උෂ්ණත්වය 36යි. 38ට ආවට පස්සේ අපි අලුතෙන් පාඨාංකයක් ගන්න හදනවා. හරි. දැන් උෂ්ණත්වය 38යි. ඒ හින්දා මම පොඩ්ඩකට ඉවත් කරනවා අපේ දීලා තියෙන උෂ්ණත්වය. හරි. දැන් උෂ්ණත්වය 38යි 39යි. දැන් උෂ්ණත්වය 40යි ළමයි. ඒ නිසා මම දැන් ආයි මේක සම්පූර්ණය කරනවා. දැන් මම විදුලි බල සැපයුම ආපුව මේක ලබා දෙනවා. Now here, so I am going to increase its temperature. The now new temperature will be 40 degree. Then I am going to find out new balancing point. Now the new balancing value will be 43. Now likewise we are going to change the temperature by like 10 degree wise. Then once it come to our expected value, then we are going to remove the temperature because we want to maintain a uniform temperature in here. We have to stir it regularly and we have to take the relevant balancing length for given temperature. So then we are going to fill this table according to the parameters in here. So we have to write down the relevant balancing length according to the given temperature, and we can obtain L and 100 and
minus L values. Then we can plot a graph according to the yx minus c, y equal mx minus c, and using the relationship of the gradient divided by intercept, we will be able to find out the temperature coefficient of the resistance. දැන් අපි ඒ කලින් ගත්තු පාඨාංක වලට අනුරූපව මේ වගුව අපි මේ වගුව පුරවාගෙන අපිට පුළුවන් ප්‍රස්ථාරයක් අඳින්න. ප්‍රස්ථාරය ඇඳලා මේ ආකාරයේ ප්‍රස්ථාරයක් අපිට ලැබෙනවා. එතකොට අපිට පුළුවන් අපිට අවශ්‍ය ඇල්ෆාගේ හොයාගන්න ඒකේ අන්තක්ඛණ්ඩය බෙදීම අනුක්‍රමණය කියන අනුක්‍රමණය බෙදීම අන්තක්ඛණ්ඩය කියන සූත්‍රය පාවිච්චි කරලා. ප්‍රැක්ටිකල් එක නම් අවසానයි. අයබෝවන්.